වස්සාන ධර්ම දේශනා. සමහර භික්ෂුන් වහන්සේලා සක්මන් කරනකොට සක්මන් මළුවේ කෙළවරේ ඔන්න පෙන්නවා හිස නැති කඳන්. කඳ තියෙන ඔළුව නැහැ. සමහර කඳ නැහැ ඔළුව තියෙනවා. අමනුෂ්‍ය හඬ අහන්න සැලැස්සුවා. බොහොම බිය ගන්වන තනියෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වලදී බය ගන්වනවා. හාමුදුරුවෝ ලෙඩ මෙන්න පටන් ගත්තා. අර වගේ රූපයක් දකිනකොට හිතත් ගැස්සෙනවා. ඒ හිත ගැස්සෙච්ච ගමන් ඒක ගතටත් ගැහෙන්න හේතුවක් වෙනවා. ඉතින් හාමුදුරුවෝ අසනීප වෙන්න පටන් ගත්තා. අසනීප වෙන්න පටන් ගත්තාම ඔවුනොවුන් කතා කරන්න පටන් ගත්තා. මමත් අසනීපෙන් ඉන්නේ. මම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. හරි අනිත් එක්කෙනා කියනවා ඔව් මාත් දැක්කා. මම නම් දැක්කේ සිරුර තියෙන හිස නැති කෙනෙක්. මම දැක්කේ හිස තියනවා සිරුර නැති කෙනෙක්. මට නම් ඔය මුකුත් පෙනුන්නේ නැහැ. හැබැයි අමනුෂ්‍ය හඬ මට ඇහුණා. මේ විදියට දැන් මේ අමනුෂ්‍ය උපද්‍රව ස්වරූපයක් මේ වනාන්තරේ පුරාම දකින්න තිබිච්ච නිසා මේ භික්ෂුන් වහන්සේලා 509ම මොකද කළේ? අපිට මෙතන ඉන්න සුදුසු නෑ. එන්න භික්ෂුන් වහන්සේලා ලෙඩ වෙනවා. අපි ඔක්කොම යම් බුදුහාමුදුරු හම්බෙන්න කියලා ඔක්කොම අත්හැරලා දාලා ගියා බුදුහාමුදුරු හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම බුදුහාමුදුරු විමසනවා මහණෙනි මේ ගිහිල්ල වැඩි දවසක් නෑ. මොකද මේක පාරට ආයෙත් ආවේ. අනේ බුදුහාමුදුරුවනේ අපි මෙන්න මෙහෙම වස් සමාදන් වෙන්න කියලා කමඨානුත් අරගෙන ගියා. එක්තරා ගමකදී මිනිස්සු අපිට වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කළා. ඒ ගමේ බොහොම ළඟම වනාන්තරයක පෑන් පොකුණු ලෑස්ති කරලා ඉන්න හිටින්න තැන් ටික හදලා දීලා සියලු පහසුකම් සලසලා අපට නවාතැන් ඒ ගමේ අය බොහොම හොඳට සපයලා දුන්නා. පළවෙනි දවසේ හිටියා. දෙවෙනි දවසේ හිටියා. ටිකෙන් ටික අඩමසකුත් ගෙවුණා. ඊට පස්සේ විවිධ අద్භූත දේවල්. මොනවද? හිස නැති කඳන්. කඳ නැති හිස්. එහෙට මෙහෙට යනවා. අමනුෂ්‍ය ශබ්ද ඇහෙන්න සලස්වනවා. ඉතින් මේ ඉන්න භික්ෂුන් වහන්සේලා බය වෙලා තියෙනවා. විවිධ ලෙඩ රෝග වලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරනේ එතන අනතුරු සහිතයි අපි ආවා. බුදුහාමුදුරුව පෙන්වුවා මහණෙනි නැවත එහෙටම යන්න. භික්ෂුන් වහන්සේලා කියනවා අනේ බුදුහාමුදුරුවනේ එහෙට නම් යන්න බෑ. බුදුහාමුදුරුව මේ භික්ෂුන් වහන්සේලා 509ට කියනවා මහණෙනි යන්න. ගිය සැරේ ඔබ ගිහිල්ලා තියෙන්නේ ආයුධය අරගන්නේ නැතුව. මේ සැරේ ඔබ ආයුධය අරගෙන යන්න. මොකක්ද ආයුධය? ආයුධය තමයි කරණීය මෙත්ත සූත්‍රය. බුදුහාමුදුරුව පෙන්වුවා. ඔන්න විවිධ උපද්‍රව තියෙනවා නම්, බයවීම තියෙනවා නම්, අමනුෂ්‍ය උපද්‍රවාදිය තියෙනවා නම් බිය නැති කරගන්න තමන්ගේ අතට ගන්න පුළුවන් වටිනාම හොඳම ආයුධය තමයි කරණීය මෙත්ත සූත්‍රය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුද්‍ර ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවෙට්ටි සේවයේ නියුතු RG පද්මා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ SD රජිත ලක්මාල් මහත්මයාගේ සැප්තැම්බර් 22 වන දිනට යෙදුණා වූ 40 වන ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස කුම්භෝපමං කාය මිමං විඳිත්වා නගරූපමං චිත්තමිදං ඨපෙත්වා යෝධේත මාරං පඤ්ඤායුධේන ජිතංච රක්ඛේ අනිවේසනෝසියාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කුවේට්හි සේවයේ නියුතු ආර්.ජී. පද්මා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා. මේ උතුම් පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ එස්.ඩී. රජිත ලක්මාල් 1981 9වෙනි මාසේ 22 වෙනි දින තමන්ගේ 40 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නත්, එවැගේම නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතයිශීන් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නටයි. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයාගේ අත්පොත හෙවත් ධම්මපදයේ අප්‍රමාද වග්ගයේ සඳහන් ගාථා දේශනාවක්. මේ ධම්මපදයේ තියෙන ගාථා 423ක්. බොහොම වැදගත් කරුණු රැසක් ධම්මපදයේ තුල අන්තර්ගතයි. ඒ නිසා තමයි බෞද්ධයෙක් නම් අනිවාර්යයෙන්ම ධම්මපදය හොඳට පරිශීලනය කරලා තියෙන්න ඕන. දැන් ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කියව ගන්න බැරි වෙන්න පුළුවන්. සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000යි, විනය පිටකයේ ධර්මස්කන්ධ 21000යි, අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42000යි. ඒ ඔක්කොම 84000 ධර්මස්කන්ධය පරිශීලනය කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරකට තේරෙන්නෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි කිසිම බෞද්ධෙක් විශේෂයෙන් මේ ධම්මපදයේ පරිශීලනය කරලා නැහැ කියලා කියන්න බෑ. මොකද අබෞද්ධයෝ පවා පරිශීලනය කරන ග්‍රන්ථයක් තමයි ධම්මපදය. එතකොට බෞද්ධයෙක් හැටියට අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතුයි. එදිනෙදා ජීවිත ගමනට සාර්ථක වීම පිණිස හේතු වන උපදෙස් බොහෝමයක් ධම්මපදය තුල අන්තර්ගතයි. එතකොට ධම්මපදයේ අප්‍රමාද වග්ගයට අයිති ගාථා දේශනාවක්. මේ ගාථා දේශනාවලට තියෙනවා පින්වත්නි නිධාන කතා. බුදුහාමුදුරුවෝ මේ ගාථා දේශනා කරන්න හේතු වෙච්ච ප්‍රධාන සිදුවීම් තියෙනවා. ඒවත් හරි වැදගත් ජීවිතේට. දැන් ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරාගත්තු ගාථා දේශනාව සිද්ධ කරන්න හේතු වෙච්ච ප්‍රධානම නිධාන කතාව පැහැදිලි කරලා දෙන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. සවැත් නුවර වැඩ වාසය කරපු 500ක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වීම පිණිස අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා අහලා කමටහන් ඉගෙනගෙන මේ අය මොකද කළේ? වස් වසන්න. දැන් අපි දන්න මේ වස් කාල සීමාව. එතකොට මේ භික්ෂුන් වහන්සේලා 500 නම කමටහන් අරගෙන වස් වසන්න පිටත් වෙලා ගියා. සවැත් නුවර ඉඳලා යොදුන් 100ක් පමණ එහායින් තිබුණු ජනාකීර්ණ ගමකට.
මේ ගමේ මිනිස්සු මේ භික්ෂූන් වහන්සේලා 500 නම දැකලා බොහොම සතුටු සිතින් සැදැහැ ආසන පනවල වඩා හිඳුවල පිදියුතු දානාදියෙන් සංග්‍රහයන් සිද්ධ කරලා මේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ ගමේ මිනිස්සු අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා කොහෙද මේ වඩින්නේ? උත්තර දෙනවා අපි මේ වස් සමාදන් වෙන්න තැනක් හොයාගෙන යනවා. ගමේ මිනිස්සු මේ හාමුදුරුවන්ට ආරාධනා කළා අනේ ස්වාමීන් වහන්සේලා කොහෙවත් යන්න ඕනේ මේ ගමට බොහොම කිට්ටුවෙන් වනාන්තරයක් තියෙනවා ඒ වනය ආශ්‍රය කරගෙන වස්වසන්. භික්ෂුන් වහන්සේලාත් මේ මිනිස්සුන්ගේ ආරාධනාව පිළි අරගෙන ඒ අයට හිතසුව පිණිස වස් සමාදන් වෙන්න තීරණය කළා. මේ මිනිස්සු කියනවා අනේ ස්වාමීනි වස් කාල සීමාව අපේ ගමට කිට්ටුව තියෙන මෙන්න මේ වන ප්‍රදේශයේ වස්වසන්න අපිත් සිල් සමාදන් වෙලා මේ වස්තු මාසයේම උපස්ථාන කරන්න. අපිත් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම පිණිස මහන්සි ගන්න. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මේ වස් ආරාධනාව පිළිගත්තා. ඉතින් මිනිස්සු ටික මොකද කළේ ඒ වනාන්තරේ භික්ෂුන් වහන්සේලා 500 නමකට වැඩ ඉන්න පුළුවන් විදියට රාත්‍රී ගත කරන්න, දිවා කාලය ගත කරන්න, වැසිකිලි කැසිකිලි ඊළඟට පිපාසය සංසිඳුවා ගන්න, පැම් පහසු වෙන්න, පැම් පොකුණු මේ හැම දෙයක්ම සූදානම් කරලා භික්ෂුන් වහන්සේලාට පූජා කළා. දැන් මේ වනලැහැබෙහි අරක්ගත්ත දෙවිවරු ඉඳලා තියෙනවා. වෘක්ෂ දේවතාවෝ. මේ වෘක්ෂ දේවතාව කල්පනා කරනවා අපේ වනයේට මේ සිල්වත් භික්ෂූන් වහන්සේලා වැඩම කරලා ඉන්නේ. සිල්වත් භික්ෂූන් වහන්සේලා පල්ලෙහා වැඩ ඉන්නකොට අපි මේ උඩින් ඉන්න එක සුදුසු නෑ. ඔන්න වෘක්ෂ දේවතාවන් කල්පනා කරන්න පටන් ගත්තා. අපි උඩ ඉන්න එක සුදුසු නෑ. අපේ පවුල් වල අයත් එකතු කරගෙන අපි පල්ලෙහාට බහිමු. ඉතින් දෙවිවරු ඔක්කොම පල්ලෙහාට බැස්සා. පල්ලෙහාට බැහැලා කල්පනා කරනවා අනේ මේ ස්වාමීන් වහන්සේලා අද රාත්‍රිය ගත කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. හෙට ආයෙසරයක් යයි. ඉතින් බලාගෙන ඉන්නකොට පිණ්ඩපාත වැඩම කරලා ආයෙසරයක් එනවා. ඉතින් දෙවිවරු කල්පනා කළා අදත් කවුරු හරි ඉන්න කියලා කියන්න ඇති. ඒ නිසා තමයි මේ හාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. අදත් අපට පල්ලෙහාට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඔන්න ඔය විදියට බොහෝ කාලයක් මාසකින් භාගයක් අඩමසක් ගස්වලට නැගගන්න බැරුවම දෙවිවරු හිටියා පල්ලෙහාට වෙලා. ඉතින් මේ දෙවිවරු කල්පනා කරනවා දැන් මේ භික්ෂූන් වහන්සේලා මේ පේන විදියට අදහෙට යන පාටක් නැහැ. මේ භික්ෂූන් වහන්සේලා මාස 3ම මෙහි වාසය කරයි. එහෙම වුණොත් අපට ඉන්න තැනුත් නැති වෙනවා. කොහොම හරි මේ භික්ෂුන් වහන්සේලා ටික දැන් මේ වනාන්තරෙන් අයින් කරලා දාන්න ඕන. නැත්නම් අපේ වාස භූමි අපට ඉන්න විදියකුත් නැහැ. අපිට ගහට නැග ගන්න විදියකුත් නැහැ. මේ හාමුදුරුවෝ පල්ලෙන් දෙද්දී අපිට උඩා ඉන්නත් බෑ. ඒ නිසා දැන් මේ ඉන්න ප්‍රමාණිත කාලයත් වැඩි එන්න තව තවත් කාලය ගත වෙනවා. වස් 3 මාසෙම ඉන්න වාගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මෙච්චර කාලයක් ඉන්න දෙන්න බෑ. අපි ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාව නැවත පිටත් කරවීම පිණිස අපට උපක්‍රම යොදන්න වෙනවා කියලා මේ දෙවිවරු මොකද කළේ? විවිධ බිය ගැන්වීම් කරන්න පටන් ගත්තා. සමහර භික්ෂූන් වහන්සේලා සක්මන් කරනකොට සක්මන් මළුවේ කෙළවරේ ඔන්න පෙන්නවා හිස නැති කඳන්. කඳ තියෙන ඔළුව නැහැ. සමහර කඳ නැහැ ඔළුව තියෙනවා. අමනුෂ්‍ය හඬ අහන්න සැලැස්සුවා. බොහොම බිය ගන්වන තනියෙන් මේ භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වලදී බය ගන්වනවා. හාමුදුරුවෝ ලෙඩ මෙන්න පටන් ගත්තා. අර වගේ රූපයක් දකිනකොට හිතත් ගැස්සෙනවා. ඒ හිත ගැස්සෙච්ච ගමන් ඒක ගතටත් ගැහෙන්න හේතුවක් වෙනවා. ඉතින් හාමුදුරුවෝ අසනීප වෙන්න පටන් ගත්තා. අසනීප වෙන්න පටන් ගත්තාම ඕනෝන් කතා කරන්න පටන් ගත්තා. මමත් අසනීපෙන් ඉන්නේ. මම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. හරි අනිත් එක්කෙනා කියනවා ඔව් මාත් දැක්කා. මම නම් දැක්කේ සිරුර තියෙන හිස නැති කෙනෙක්.
මම දැක්කේ හිස තියනවා සිරුර නැති කෙනෙක්. මට නම් ඔය මුකුත් පෙනුන්නේ නැහැ. හැබැයි අමනුෂ්‍ය හඬ මට ඇහුණා. මේ විදියට දැන් මේ අමනුෂ්‍ය උපද්‍රව ස්වරූපයක් මේ වනාන්තරයේ පුරාම දකින්න තිබිච්ච නිසා මේ භික්ෂූන් වහන්සේලා 509ම මොකද කළේ? අපිට මෙතන ඉන්න සුදුසු නෑ. එන්න භික්ෂූන් වහන්සේලා ලෙඩ වෙනවා. අපි ඔක්කොම යම් බුදුහාමුදුරු හම්බෙන්න කියලා ඔක්කොම අත්හැරලා දාලා ගියා බුදුහාමුදුරු හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම බුදුහාමුදුරුව විමසනවා, මහණෙනි මේ ගිහිල්ල වැඩි දවසක් නෑ, මොකද මේක පාරට ආයෙත් ආවේ? අනේ බුදුහාමුදුරුවනේ අපි මෙන්න මෙහෙම වස් සමාදන් වෙන්න කියලා කමඨානුත් අරගෙන ගියා. එක්තරා ගමකදී මිනිස්සු අපිට වස් සමාදන් වෙන්න කියලා ආරාධනා කළා. ඒ ගමේ බොහොම ළඟම වනාන්තරයක පෑන් පොකුණු ලෑස්ති කරලා ඉන්න හිටින්න තැන් ටික හදලා දීලා සියලු පහසුකම් සලසලා අපට නවාතැන් ඒ ගමේ අය බොහොම හොඳට සපයලා දුන්නා. පළවෙනි දවසේ හිටියා, දෙවෙනි දවසේ හිටියා, ටිකෙන් ටික අඩමසකුත් ගෙවුණා. ඊට පස්සේ විවිධ අద్භූත දේවල්. මොනවද? හිස නැති කඳන්, කඳ නැති හිස්, එහෙට මෙහෙට යනවා, අමනුෂ්‍ය ශබ්ද ඇහෙන්න සලස්වනවා. ඉතින් මේ ඉන්න භික්ෂුන් වහන්සේලා බය වෙලා තියෙනවා, විවිධ ලෙඩ රෝගවලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවනේ එතන අනතුරු සහිතයි අපි ආවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා, මහණෙනි නැවත එහෙටම යන්න. භික්ෂුන් වහන්සේලා කියනවා, අනේ බුදුහාමුදුරුවනේ එහෙට නම් යන්න බෑ. බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලා 509ට කියනවා, මහණෙනි යන්න. ගිය සැරේ ඔබ ගිහිල්ලා තියෙන්නේ ආයුධය අරගන්නේ නැතුව. මේ සැරේ ඔබ ආයුධය අරගෙන යන්න. මොකක්ද ආයුධය? ආයුධය තමයි කරණීය මෙත්ත සූත්‍රය. බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඔන්න විවිධ උපද්‍රව තියෙනවා නම්, බයවීම තියෙනවා නම්, අමනුෂ්‍ය උපද්‍රවාදිය තියෙනවා නම් බිය නැති කරගන්න තමන්ගේ අතට ගන්න පුළුවන් වටිනාම හොඳම ආයුධය තමයි කරණීය මෙත්ත සූත්‍රය. බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රය උගන්වලා භික්ෂුන් වහන්සේලා පිටත් කළා. මේ භික්ෂුන් වහන්සේලා 509ම කරණීය මෙත්ත සූත්‍රය කියා වනාන්තරයට ඇතුළු වුණා. අර දෙවිවරුන්ගේ ප්‍රසාදය වැඩි වුණා. දෙවිවරු මේ භික්ෂුන් වහන්සේලාට සලකන්න පටන් ගත්තා. උපස්ථාන කරන්න පටන් ගත්තා. කිසිදු කරදරයක් නැතුව භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නකොට බුදුහාමුදුරුවෝ යොදුන් 100ක් එහා හිටියත් බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට දැන් කරදරයක් නැහැ, හිත හදාගෙන ඉන්නේ. කිසිම හානියක් මේ දෙවිවරුන්ගෙන් සිද්ධ වෙන්නේත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ යොදුන් 100ක් ඈතින් හිටියත් එතනම ඉන්නෝ වාගේ මේ භික්ෂුන් වහන්සේලා 509ට බණක් කිව්වා. ඒ ධර්ම දේශනාව තමයි අර ගාථා මාතෘකාව තුල අන්තර්ගත වුණේ. මොකද්ද බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ? කුම්භූපමං කාය මිමං විඳිත්වා නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා යෝධේත මාරම් පඤ්ඤායුධේන ජිතංච රක්ඛේ අනිවේසනෝසිය. කුම්භූපමං කියලා කියන්නේ මැටි කලයකට. ඉමං කායම් බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ සිරුර මහණෙනි මැටි බඳුනක් වගේ. ඇයි මැටි බඳුනක් වගේ කිව්වේ? මැටි බඳුන පින්වත්නි බොහොම සුළු දෙයකින් පවා බිඳෙන්න පුළුවන්. බිඳෙන සුළු ගතිය තියෙන නිසා මේ ශරීරයත් ඒ වගේම බිඳෙන සුළු ගතියෙන් යුක්ත නිසා තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, ඇඹරෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්. මේ ඕනම දෙයකට සාධාරණ නිසා මේ ශරීරය බුදුහාමුදුරුවෝ උපමා කළා හරියට මැටි බඳුනක් වාගේ කියලා. මැටි කලයක් වගේ. ඒකයි කියන්නේ කුම්භූපමං කාය මිමං විඳිත්වා නගරූපමං චිත්ත මිදං ඨපෙත්වා. මේක හරියට
කවුරු හරි හදලා තියෙන මේ නගරයක් වාගේ. නගරූපමං චිත්තමිදන් ඨපෙත්වා. විවිධ නගර තියෙන්නේ. මනාකොට ආරක්ෂා කරපු නුවරක් වගේ. ඊළඟට යෝධේත මාරං පඤ්ඤායුධේන. මෙන්න මේ මාර්යාව ප්‍රඥාව නැමැති ආයුධයෙන් නසන්ඩ. ආන ජිතංච රක්ඛේ අනිවේසනෝසියා. දිනන ලද විදර්ශනාව ප්‍රගුණ කරපු පුද්ගලෙක් බවට පත්වෙන්න. විදර්ශනාව ප්‍රගුණ කරලා ප්‍රඥාවෙන් මාරයා නැත්තටම නැති කරලා දාපු කෙනෙක් වෙන්න. මොකද්ද මේ විදර්ශනාව කියන්නේ? අතිශයින් වැදගත් කාරණාවක්. සංසාර ගමන දුරින්ම දුරු කරලා දාන්නට හේතු වන කාරණාවක්. මේ ශරීරයේ ස්වභාවය, මේ සංස්කාර ධර්මවල තිබෙන ලක්ෂණ පිළිබඳව නුවණින් මෙනෙහි කිරීමට තමයි විදර්ශනාව කියන්නේ. මොකද විදර්ශනාව කියන්නේ? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් පිළිබඳව මෙනෙහි කිරීම. මේ සිරුර පිළිබඳව කල්පනා කරන්න. අපි හැමෝටම తాවකාලිකව තමයි මේක ලැබිලා තියෙන්නේ. උපරිම අවුරුදු 79යි 80යි කොහොමත් 120ක් නම් නැහැ. ඒ කාල සීමාවත් මේක තැලෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්. මේ ශාරීරික ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ශරීරේ මොන වාගේ එකක්ද? අපි අසුබේ වඩන්න ඕන. අල්ල චම්ම පටිච්චන්නෝ නවද්වාරෝ මහවනෝ සමන්තතෝ පග්ඝරති අසුචි පූති ගන්ධියෝ. තෙත්වෙච්ච හමකින් වැහිලා තියෙන නව දොරක් තියෙන මහ වනයක් බඳු මේ ශරීරයේ සමන්තතෝ පග්ඝරති අසුචි පූති ගන්ධියෝ. හැම පැත්තකින්ම අපිරිසිදුයි. අපිරිසිදු දේම වැగిරෙනවා. දුග්ගන්ධෝ අසුචි කායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්ඛු භූතේහි කායෝ බාලාභිනන්දිතෝ. ගඳ ගහන අපිරිසිදු හරියට කුණු ගොඩක් වාගේ ස්වරූපයක් තියෙන මේ ශරීරයට නුවණ තියෙන, නුවණැස තියෙන උදවිය නින්දා කරනවා. අඥාන මෝඩය ඒකින් සතුටු වෙනවා. දිපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ බහුපද්දවෝ නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ. කකුල් දෙකක් තියෙන මේ සිරුර හරි අපවිත්‍රයි, දුගඳයි. බොහෝ උවදුරු තියෙනවා මේකට. නේ කුණු වලින් පිරලා තියෙන ඒ තැන් වලින් කුණු වහනය වෙනවා. සචේ ඉමස්ස කායස්ස අන්තෝ බාහිරතෝසියා දණ්ඩං නූන ගහෙත්වාන කාකේ සෝනේච ద్వාරේ. යම් කිසි විදියකින් මේ ශරීරයේ ඇතුළත දෙයක් එළියේ තිබ්බනම්, අන්තෝ බාහිරතෝසියා ඇතුළේ තියෙන කොටසක් එළියට පැනලා තිබ්බනම් මොකද්ද කරන්න වෙන්නේ? දණ්ඩං නූන ගහෙත්වාන කාකේ සෝනේච ద్వාරේ. මුගුරක් අරගෙන, පොල්ලක් අරගෙන බලු කපුටන් හිවල්ලු එනකොට පන්න එවුන් එලවා ඉන්න තමයි වෙන්නේ. එහෙම ශරීරයක් ඕක. අපි සෙන්ට් පවුඩර් දාලා ලස්සන කළාට ඔන්න ස්වරූපය. ඇතුලේ තියෙන කෑල්ලක් එළියට ඇවිල්ලා තිබුණා නම් ඔය මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. පොල්ලක් අතට අරගෙන කරකෝ ඉන්න වෙනවා බලු කපුටන්ගෙන් බේරෙන්න බැරුව. අන්න පානං කාදනීයං භෝජනංච මහරහං ඒක ద్వාරේන පවිසිත්වා නවද්වාරේහි සන්දති. එක දොරකින් කෑම කනවා.
එක දොරකින් විවිධ රසවත් කෑම වර්ග පාන වර්ග දාලා අන්තිමේදී මොකද වෙන්නේ? එක දොරකින් කෑම ඇතුළු වුණාට දොරටු 9කින් ඒව වැగిරෙනවා. නවද්වාරේහි සන්දති. දොරටු 9කින් වැగిරෙනවා. අන්නං පානං කාදනීයම් භෝජනංච මහරහං භුංජති සපරිවාරෝ නික්ඛාමින්තෝ නිලීයති. කෑම කනකොට විවිධ පාන වර්ග බොනකොට භුංජති සපරිවාරෝ පිරිස එකතු කරගෙන වට කරගෙන කන්නේ බොන්නේ. මිනිස්සු එහෙමනේ සාද පවත්වනෝ. කෑම මේසෙට බෙදලා ඉවර වෙලා වාඩි කරවලා පිඟන් ටික අතට දීලා කියනවා බෙදන්න. මේ මම්මයි හැදුවේ කියා බෙදන ඔක්කොම එකට එකතු වෙලා තමයි තලු මරමින් කෑම ටික කන්නේ. හැබැයි මොකද වෙන්නේ? ඒ කාපුව දිරලා පිට වෙන්න එනකොට නික්ඛාමෙන්තෝ නිලීයති. අපි ඔක්කොම එකට එකතු වෙලානේ කෑම කෑවේ. ඒ නිසා ඔක්කොම එකට එකතු වෙලා මේ කාපුව දිරවලා පිට වෙන එක පිට කරමු කියලා කවුරුත් එකතු වෙන්නේ නැහැ. එතකොට හරි ලැජ්ජයි. හැංගෙනවා. නික්ඛාමෙන්තෝ නිලීයති. හැංගෙනවා. අන්නම් පානං කාදනීයම් භෝජනංච මහරහං ඒක රත්ති පරිවාසා සබ්බම් භවති පූතිකා. මේ ඇතුළට දාපු ආහාර පාන එක රැයක් පරණ වෙච්ච ගමන් කුණු වෙනවා. බලන්නකෝ. ඒක තමයි ස්වરૂපය. ඊතෝ පක්ඛිත්ත මේ තස්මින් එත්තෝ යාතිච්ච පූතිකං ජනා තුච්ඡං විහඤ්ඤන්ති දේහස්මින් උභතෝ මුඛේ. මේ ශරීරේහි එක පැත්තකින් දාන දේ තවත් පැත්තකින් කුණු බවට පත් වෙලා යන්නේ. එතකොට එක පැත්තකින් ඇතුල් කිරීමේ දොරටුව තව තැනකින් පිට කිරීමේ දොරටුව මෙන්න මේ දොරවල් දෙකක් තියාගෙන උඩිනුත් යටිනුත් මුවවල් දෙකක් තියාගෙන නිකරුණේ වෙහෙසෙනවා කියනවා. යතහා අග්ගිම්හි පක්ඛිත්තං හෝති සබ්බම් පිචාරිකං යතහා දේහේ පිපක්ඛිත්තං හෝති සබ්බං කරීසකං. ගින්නට දාන දාන ඒවා අලු බවට පත් වෙනවා වගේ, ගිනි ගන්නවා වගේ, විනාශ වෙලා යනවා වගේ සිරුරට දාන දාන ඒවා අසුචි බවට පත් වෙනවා. නචා පක්ඛි පිතුං සක්කා පක්ඛිත්තං රක්ඛිතුම් පිච දුප්පමුංචේ මිදං දුක්ඛං නරානං සතතාගතං. මේ සිරුරට කෑම නොදීන්නත් බෑ. කන එක නවත්තන්න බෑ. උදේට කෑවහම දවල්ට ඕන, දවල්ට කෑවහම රැට ඕන, රැට කෑවහම ආයෙ උදේට ඕන. කන එක ඉවර කරන්න බෑ. ඒ විතර නෙවෙයි, මේ කාපු ඒවා රැක ගන්නත් බෑ. කනේ කීවරෙකුත් නෑ. කාලා දිරපු ඒවා තබා ගන්නත් පුළුවන්කමක් නෑ. ඒ නිසා මේවා පිටවෙන කීවරෙකුත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ශරීරයේ යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කරන්න. ශරීරයේ යථා ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම්, අසුභය වඩනවා නම්, ඒක තමන්ට රැකවරණය පිණිස, ආරක්ෂාව පිණිස පවතින කාරණාවක් වෙනවා. මෙයත් අහලා තියෙනවා චතුරාර්යක භාවනා. චතු කියන්නේ 4ක්, ආරක්ක කියන්නේ රැකවරණය. රැකවරණය සලසා දෙන භාවනා 4ක් තියෙනවා. පළවෙනි එක තමයි බුද්ධානුස්සතිය. දෙවෙනි එක තමයි මෙත්තානුස්සතිය. තුන්වෙනි එක තමයි අසුභානුස්සතිය. හතරවෙනි එක තමයි මරණානුස්සතිය. බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. මේ භාවනා 4ට ඇයි පින්වත්නි චතුරාර්යක භාවනා කියලා කියන්නේ? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති ඉතිමා චතුරාර්යකා බික්ඛු භාවීය සීලවා. එය සීලය ආරක්ෂා කරවීම පිණිස,
සදාචාර සම්පන්න ගමනක යෙදීම පිණිස ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇතිකර ගැනීම පිණිස නිවැරදි මගක ගමන් කිරීම පිණිස වැරදි පාරවල් වලට නොවැටි නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කරවීම පිණිස හේතු වන වටිනා කාරණාව. ඒකයි ආරක්ෂක භාවනා කියන්නේ. හරියට අපේ රට රැකගන්න ත්‍රිවිධ හමුදාවක් සහ පොලිසියක් ඉන්නවා. උඩින් ආරක්ෂා කරනවා ගුවන් හමුදාව. වටෙන් ආරක්ෂා කරනවා නාවික හමුදාව. ඇතුළ ආරක්ෂා කරනවා යුද හමුදාව සහ පොලිසිය. ඒ වගේ අපිටත් විවිධ පැතිවලින් ආරක්ෂාව ඕන. කොච්චර තුවක්කු දික් කරගත් ආරක්ෂකයෝ තියාගත්තත් වැඩක් වෙන්නේ නැහැ. තමන්ට තමන්ගේ හිත කියන එක ආරක්ෂා කරගන්න බැරි නම්. එතකොට තමන්ගේ ගත ආරක්ෂා කරවීම පිණිස ආරක්ෂකයෝ තියාගත්තා කියමුකෝ. විවිධ උපක්‍රම භාවිතා කළා කියමුකෝ. හැබැයි හොඳට මතක තබා ගන්න හැම කෙනෙක්ම තමන්ගේ සිත ආරක්ෂා කර ගැනීම පිණිස මෙන්න මේ ආරක්ෂකයෝ ටික ස්ථානගත කරන්න. බුද්ධානුස්සතිය වඩන්න. මෙත්තානුස්සතිය වඩන්න. අසුභානුස්සතිය වඩන්න. මරණානුස්සතිය වඩන්න. මේ භාවනා හතර වැඩීම අපට කරදරකාරී කෙලෙස් පාලනය කරන්න හේතුවක්. මේ රටේ ලෝකේ මිනිස්සු පිළිබඳව විමසනකොට අපි ගොඩාක් පීඩනවලට පත්වෙලා තියෙන්නේ කෙලෙස් ධර්මවල ස්වභාවය හරියට හඳුනාගත්තේ නැති නිසා. මොනවගේ කෙලෙස් නිසාද වැඩිපුරම අපි පීඩා විඳින්නේ? තරහව. දැන් ගොඩාක් දෙනෙක්ගේ ප්‍රශ්නේ මොකක්ද? තරහ යනවා. කේන්ති යනවා. හාමුදුරුවෝ හම්බෙලා අහන්නේ මහාමුදුරනේ මට කේන්ති යනවා, මං මේ කේන්ති යන එකට මොකද්ද කරන්නේ? එක්කෝ ද්වේෂය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. එහෙම නැත්නම් රාගය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. මට මේ වගේ ආසාවල් තියෙන්නේ. විවිධ ඔන්න ඔය වගේ හේතුන් නිසා තමයි ගොඩක් වෙලාවට මිනිස්සු අනාරක්ෂිත වෙලා තියෙන්නේ. ඒතර බුදුහාමුදුරු දුන්න ආරක්ෂා වීම පිණිස හේතු වන භාවනා හතරක්. බුද්ධානුස්සතිය වඩනකොට බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංගරුවන පිළිබඳව මහ පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුද්ධානුස්සතිය වඩනකොට බුදුහාමුදුරුව පිළිබඳව මෙනෙහි කරනකොට අනේ එවැනි වටිනා ශාස්ත්‍රුන් වහන්සේ නමක් මොනවද කියලා තියෙන්නේ කියලා ධර්මයේ ගැන ශ්‍රද්ධාව වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා ඒ උතුම් ධර්මයේ පිටුපස නේද ලුහු බඳින්නේ කියලා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒතර බුද්ධානුස්සතිය වැඩිම බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන කෙරෙහිම පැහැදීමට ප්‍රධාන හේතුවක්. ඒතර ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍ය ආධ්‍යාත්මික ගමනක යෙදෙන්න. හැම කුසල කර්මයකටම ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව හැදෙන්න නම් බුද්ධානුස්සතිය ඕන. ඊළඟට කේන්තිය, තරහව, කෝපය, වෛරය මේවා පාලනය කර ගැනීම පිණිස මේවා අඩපණ කරන්න තියෙන ලොකුම ශක්තිය තමයි මෙත්තානුස්සතිය, මෛත්‍රී භාවනාව. බලන්න අර භික්ෂූන් වහන්සේලා 509ටම ආරක්ෂාව සලසා දුන්නේ කරණීය මෙත්ත සූත්‍රේ. මෛත්‍රී සිතක්, මෛත්‍රී ගතක්, මෛත්‍රී වචන. මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන. තමන්ටත් අන් අයටත් මෛත්‍රී සහගත සිතිවිලි, ක්‍රියාකාරකම්, වචන පිට කරන්න පුරුදු වෙන්න ඕන. මෛත්‍රිය වඩන තරමට අපට ද්වේෂය පාලනය කරන්න පුළුවන්. වැඩිපුර කේන්ති යන අය ඉන්නවා නම් නිතර මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව වඩන තරමට කේන්තිය පාලනය කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕන. බලන්නකෝ මෛත්‍රිය වඩනකොට මෙත්තානිසංස ලැබෙනවා. සුඛං සුපති සුවසේ නින්ද යනවා, සුඛං පටිබුජ්ජති සුවසේ අවදි වෙනවා, නපාපකං සුපිනම් පස්සති පෞකාර භයානක හීන පේන්නේ නැහැ.
මනුස්සානම් පියෝ හෝති මිනිස්සුත් එයාට ප්‍රියයි. අමනුස්සානම් පියෝ හෝති අමනුෂ්‍යොත් ප්‍රියයි. දේවතා රක්ඛන්ති දෙවිවරු රකින්නවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වසවිසින් අවියායුධාදීන් කරදර වෙන්නේ. තුවටන් චිත්තං සමාධියති. බොහොම ඉක්මනින් චිත්ත සමාධිය චිත්ත ඒකාග්‍රතාවය ගොඩනගන්න පුළුවන්. මුඛවන්නෝ විප්පසීදති. මෛත්‍රී සහගත කෙනාගේ මුහුණෙත් ඒ මෛත්‍රිය පෙළඹිඹ වෙනවා. හරි ලස්සනයි. ප්‍රසන්න බවක් එනවා. අසම්මූල් හෝ කාලංකරෝති. මැරෙන වෙලාවෙත් සිහිමුලා වෙන්නේ. කේන්තිකාරයෝ තමයි සිහිමුලාවෙන් මැරෙන්නේ. ඉවසීම තියෙන මෛත්‍රිය තියෙන කෙනාගේ සිහිය මුලා වෙන්නේ. උත්තරින් අපපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. රහත් වෙලා හිටියේ නැත්තම් මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකාදී තැන්වල ගිහිල්ලා උපදින්න පුළුවන්. ඒ තරම් බල සම්පන්නයි මෛත්‍රී වඩනකොට. එතකොට මෛත්‍රිය ප්‍රගුණ කරන තරමට Tamanට ද්වේෂය නිසා වෙන්න තියෙන හානි වළක්ව ගන්න පුළුවන්. ඒවෙන් වෙන්න තියෙන හානි මහා ප්‍රබලයි. පටිඝානුසය කේන්තිය කියන්නේ අනුසය ධර්මයක්. මේක වැඩි වුණාම මහා භයානක ප්‍රතිඵල ලැබෙනවා. ඔය බන්ධනාගාර ගත වෙලා ඉන්න වැරදි කරපු අපරාධකාරයන්ගෙන් ඇහුවොත් සමහරක් විට ඒ තත්ත්වවලට Tamanටපත් වෙන්න වෙලා තියෙන්නේ ඇයි කියලා කේන්තිය පාලනය කරන්න බැරි වීම මහා හානි වෙන්න පුළුවන්. විශේෂයෙන් කේන්තිය. කේන්තිය කියන එක බොහොම ඉක්මනින් එන්න පුළුවන් එකක්. බොහොම ඉක්මනින් ඇවිලෙන්න පුළුවන්. තත්පරයට දෙකට ඇවිලිලා මහා විපතක් වෙන්න පුළුවන්. දැන් හොඳට ඉන්න ඔබ ඊළඟ තත්පර 3න් 4න් හිරේ යන කෙනෙක්. ඒ තරමටම වැරද්දක් කරපු ඔතනින් පස්සේ මැරෙන මොහොත දක්වාම පසුතැවෙන මට්ටමේ මිනිහෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේ බේරෙන්න බැරි සතර අපායේ උපදින්න තරම් හේතුවක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. කේන්තියක් ආවා අම්මට ගැහුවා නම් තාත්තට ගැහුවා නම් අම්මට තාත්තට බැන්න නම් සමහරකට ඒ අය ඝාතනය කළා නම් ආව කේන්තියට වැඩේ කළා. කිසිම බේරිල්ලක් නැහැ. සුළු මොහොතක් ඇති. කේන්තිය ඒ වගේ ඇවිලෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕන කවුරුත්. ඒ නිසා ද්වේෂය මට කේන්තිය යනවා වැඩි අනිත් අය දන්නේ නැද්ද ඒක ගගා කියනවට වඩා තමන් එක පාලනය කරන්න මහන්සි ගන්න ඕන. ඒකට මෛත්‍රිය වඩන්න ඕන. ඊළඟට රාගය ඊළඟ ප්‍රශ්නේ ආසාවල්. මිනිස්සු හරියට දුක් විඳිනවා. සමහර ආසාවල් සමාජ සම්මුතියට එකඟයි සමහර ඒවා එකඟ නැහැ. ඔය එකඟ වුණත් එකඟ නැති වුණත් රාගයම තමයි. මේ රාගය නිසා මිනිස්සු පීඩා විඳිනවා. හිතේ තියාගෙන කියා ගන්නත් බෑ සමහරක් විට. ඒ නිසා හරියට පීඩා විඳිනවා. ළමා තරුණ මහලු කොයි කාලේ වුණත් එන්න පුළුවන්. එතකොට සමහරක් විට විකෘති ආසාවල් එන්න පුළුවන්. ඒව තව තවත් පෝෂණය කර ගිහිල්ලා ඒවා ලෝක සම්මුතියට එකඟ නැත්තම් නීතියට පටහැනී නම් ඒ ආසාවල් පිටුපස ලුහුබඳින්න ගිහිල්ලා ඒ වැරදි වලට අහු වෙලා අන්තිමේදී හිරේ යනවට වඩා හොඳ නැද්ද? Tamanට ඇති වෙලා තියෙන ආසාවල් මේවා සමාජ සම්මුතියට ගැලපෙන්නේ නැහැ. මේවා කරන්න ගියොත් විපතක් වෙන්නේ. නීතියෙන් දඬුවම් විඳින්න වෙන්නේ. ඒ නිසා මම මේ රාගය මේ කාමය මම පාලනය කරන වැඩපිළිවෙලක් සොයාගත යුතුයි කියලා කල්පනා කරලා අන්න ඒ අය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ අසුභය හොඳට වඩනවා නම් ඒ කෙනාට එයින් මිදෙන්න පුළුවන්. රාග සිතිවිලි කාගේ හිතෙත් එනවා. මාර්ගඵල අවබෝධ කරගෙන නැත්තම් පෘථග්ජන සිත්වල කාමයේ තියෙනවා. සෝතාපන්න ඵලයටපත් උනත් කාමයේ ඉවත් වෙලා නැහැ. කාමයේ තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ කාමය පාලනය කිරීම පිණිස වැඩපිළිවෙලක්. ඒකට කාමයේ තෘප්තිමත්භාවය පිළිබඳව මෙනෙහි කරන තරමටම මොකද වෙන්නේ? අර ඒ කාමය වඩා වර්ධනය වෙනවා. අර බීජයකට වතුර ටික හුළඟ මේවා වැටෙන්න ඒ බීජය රෝපණය වෙලා මහා වෘක්ෂයක් දක්වා නැගෙනවා වගේ
රාගය තියෙනවා, කාමය තියෙනවා. ඒව ඇවිස්සෙන දේවල් නිතර නිතර බලන්න යනකොට, නිතර නිතර අහන්න යනකොට, නිතර නිතර ඒවයි ක්‍රියාත්මක වෙනකොට, ඒවාටම ගිහිල්ලා ඉන්න හදනකොට ඒව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද කරන්න ඕන? අපි ඒ කාමය ප්‍රගුණ වෙන්න තියෙන සාධක ටික ලබා නොදී අපි අසුබය වගේ භාවනාවක් වඩනවා නම්, මේ ශරීරයට වෙන්න નિયમિત කුමක්ද කියන එක පිළිබඳව මෙනෙහි කරනවා නම්, අනිත්‍ය ස්වභාවය පිළිබඳව මෙනෙහි කරනවා නම්, දුක්ඛ ස්වභාවය මෙනෙහි කරනවා නම්, අනාත්ම ස්වභාවය මෙනෙහි කරනවා නම්, ඒ කෙනාට කාමයේ රාගය පාලනය කරන්න බැරි කමක් නැහැ. ඕන තරම් ඔය ශාසන ඉතිහාසයේ විවිධ කතා, ඔය තේර තේරී ගාතාවල එහෙම සඳහන් වෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා එක තැනක සඳහන් වෙනවා, එක ස්වාමි පුරුෂයෙක් තමන්ගේ ස්වාමි දියණියව අත්හැරලා ඇවිල්ලා මහාන වෙනවා. මහාන වෙලා භාවනා කරනවා සොහොනක. සොහොනේ භාවනා කර කර ඉන්නකොට මේ ස්වාමි දියණිය මිය ගිහිල්ලා දේහය ගිහිල්ලා දානවා අමු සොහොනේ. මේ හාමුදුරුව දකින්නවා. ආසාව ඇති වෙන්න පටන් ගත්තා. මලකඳ දැකලා ආසාව ඇති වෙන්න පුළුවන්. හාමුදුරුව කල්පනා කළා, මලකඳ දැකලත් මට ආසාව ඇති වෙනවා. මේක දිහා බලාගෙන හිටියොත් මට ආසාව තවත් වැඩි වෙනවා. ඒ නිසා මොකද හාමුදුරුව කළේ? එතනින් වහාම බොහොම ඉක්මනින් මෙතනින් බැහැරට ගිහිල්ලා අසුබේ වැඩුවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට කාමයේ වැඩෙන දේ දිහා බලබලා ඉන්න ගියොත් වෙන්නේ මොකක්ද? Tamanට කාමයේ අධික කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අසුබේ වඩන්න ඕන. අසුබේ වඩන තරමට කාමයේ අඩු කරන්න පුළුවන්. ඊළඟට මරණානුස්සතිය වඩන්න. මරණානුස්මෘතිය වඩනකොට ජීවිතේ අර්ථ සම්පන්න වෙන හැම මොහොතක්ම අර්ථ සම්පන්නයි. කල යුතු කටයුතු ඒ වෙලාවට කල යුතු දේ ඒ වෙලාවේ අවසන් කරන කෙනෙක් ඇති වෙනවා. හෙටට කල් දාන කෙනෙක් නෙවෙයි, අද කල යුතු දේ අද ඉවරයි. ඒක නා සූදානම්. මරණයට පවා සූදානමින් ඉන්න කෙනෙක්. ඔන්න ඔය භාවනා හතර එහෙනම් ජීවිතේට පුදුම රැකවරණයක්, පුදුම ආශිර්වාදයක් සලසන. ඒ නිසා මේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය වඩන්න. එහෙම වඩන තරමටම තමන් ආලෝකමත් වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පිළිබඳව මෙනෙහි කරන තැනට එන්න. ඒ විදර්ශනා ප්‍රගුණ කරන තරමට නිර්වාණයට කිට්ටු වෙනවා. නිවන සලසා ගැනීමේ හැකියාව ඇති වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි, දුක නම් අනාත්මයි. මේ හැම දෙයක්ම නිට්ටයද අනිත්‍යද? හිතන්න. මගේ ඇස නිට්ටයද අනිත්‍යද? නිට්ටය කියන්නේ එකම විදියට තියෙනවා. අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. දූර දෘෂ්ටිකත්වය, අවිදූර දෘෂ්ටිකත්වාදී දේවල් තියෙනවා. හැමදාම එක විදියට පේන්නෙත් නැහැ. මේකට කණ්ණාඩි දාන්න වෙනවා. ඒවත් බෝතල් අඩි වෙනවා අන්තිමේදී. එහෙම දාලත් පේන්නේ නැති වෙනවා. සුද එනවා. මේ ඇස් දෙක මට ඕන විදියට නැහැ. අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඒකට මං කැමති නැහැ. යමක් අනිත්‍ය නම් එතන දුකයි නම් මම මගේ කියලා අල්ලන්නේ කොහොමද? අනාත්මයි. මේ ඇහැට පේන රූප කොච්චරක් මේ ඇහැට රූප පේනවද? ඒ හැම පේන හැම රූපයකම ස්වභාවය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දුකද නැද්ද? දුකයි. අනාත්මද ආත්මද? අනාත්මයි. කන් දෙක නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. කන් දෙකට ඇහෙන ශබ්ද අනිත්‍යයි. එහෙනම් දුකයි. අනාත්මයි. නාසය, නාසයට දැනෙන ගඳ සුවඳ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. දිව, දිවට දැනෙන රසය අනිත්‍යයි. ශරීරය, ශරීරයට දැනෙන ස්පර්ශය අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන තියෙන්නේ දුක. දුක නම් අනාත්මයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ශරීරය මැටි කලයක් වගේ.
ඕනෑම වෙලාවක බිඳෙන්න පුළුවන්, පෙරලෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, කැපෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්. තැලෙන්න බෑ, කැපෙන්න බෑ, පොඩි වෙන්න බෑ කියලා කියන්නත් බෑ. ඕනම වෙලාවක හැප්පුණොත් පෞගි කාලවල වල බලන්නකෝ අපට දකින්න ලැබිච්ච රියානතුරු, සමහරකට පෙරපිනට බේරිච්ච ඒවා, මේ විවිධ ලස්සන කරලා හදලා තියෙනවා තමයි. හැබැයි මේක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අන්න ඒ බව මෙනෙහි කරන්න. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක මෙනෙහි කරලා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගැනීම පිණිස මහන්සි ගන්න. ඒ සඳහා මේ උතුම් ධම් දෙසුම ධම්මපදේ අප්‍රමාද වර්ගයේ ඇසුරු කරමින් ඔබට දේශනා කරපු මේ දේශනාව ජීවිත ගමන අර්ථ සම්පන්න වීම පිණිස හේතු වේවා, වාසනාව වේවා. නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කුවේට්ටි සේවයේ නියුතු ආර්.ජී. පත්මා මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. විශේෂයෙන් අද දින 40 වෙනි ජන්මදිනය සමරන එස්.ඩී. රජිත ලක්මාල් මහත්මාට තුන්රුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නත්, එවැගේම ජන්මාන්තර ගත වන්නට යෙදුණු සේනාධීරගේ නිමල් රණසිංහල පියාණන්, ජේ.ජේ. සුසිල්ද සිල්වා පියාණන්, සමන් ෆ්‍රැන්සිස් පියාණන්, ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තා ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම තමන්ගේ දරු මුණුපුරු කොයි කාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, දැනට ජීවතුන් අතර සිටින ආදරණීය මෑණියන් සිහිපත් කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ආර්.ජී. පද්මා මහත්මිය අද දවසේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරලා මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සීලුම ඥාතීන් අනුමෝදන් වේවා. ඒ අයගේ භවගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා, සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍ය දෘෂ්ටික දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා, රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහින් ආරක්ෂා කරත්වා. ආර්.ජී. පද්මා මහත්මිය ඇතුළු කොට ඇති පින්කම සම්පූර්ණත්වයට පත් කළ සියලු දෙනාටත්, විශේෂයෙන් 40 වෙනි ජන්මදිනය සමරන එස්.ඩී. රජිත ලක්මාල් මහත්මයා ඇතුළු කොට ඇති පින්වත් සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ කාටත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් මේ වසංගත තත්වයේ නිසා අසනීප තත්වවලට පත්ව සිටින රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම සිත ශාන්තිය යහපත උදා වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.
මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ SD රජිත ලක්මාල් මහත්මයාගේ සැප්තැම්බර් 22 වන දිනට යෙදුණු 40 වන ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුවය සහ සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු RG පද්මා මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් RG පද්මා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවා. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.